ඔන්න මහත්තයෝ මගේ කටයුත්ත හවරයි. අදින් පස්සේ මේ ගෙදර භූත කරදර නැහැ. පුළුවන් තරම් ඉක්මනට මේ කුප්පි අරන් ගිහින් මුහුදට දාන්න. ගුණේරිස් කුරුන්නාන්සේ පැවසුවේ ඔහුගේ කටයුත්ත සාර්ථකව හමාර කර නිල් පැහැති අලංකාර බෝතලයක් විපුලගේ අතට දෙන ගම. ගුරුන්නාන්සේට පොරොන්දු රුපියල් 30,000ක මුදල ලබා දී ඔහුව පිටත් කළ විපුල දහතේ කල්පනා කළේ ඊළඟට කරන්නේ කුමක්ද කියා. විපුලගේ මෑණියන් ජීවතුන් අතර සිටින කාලේ ඉතා සැරපරුෂ ගති පැවතුම් ඇති තැනැත්තියක් වුණා. නිතරම විපුලගේ බිරිඳ සමග මෙන්ම අසල්වැසි නිවසේ උදවිය සමගද පරවුල් ඇති කරගත් මේරි නෝනා එක්තැන් වී මාස කිහිපයක් දුක් විඳ මරණයට පත් වුණා. මරණයෙන් පසුවද නිවස අතහැර නොගොස් විවිධ අයුරින් නිවසේ බඩු භාණ්ඩ බිම දමමින් විපුල සහ ඔහුගේ බිරිඳව බියගැන්වූ මේරි නෝනාගේ අවතාරය කෙතරම් දානමාන පින්කම් කළත් යහපත් ආත්මයක උත්පත්තියක් ලැබීමට තරම් ඒ පින බලවත් වුණේ නැහැ. ඒ නිසාම නිරන්තරයෙන් විපුලට සහ ඔහුගේ බිරිඳ නාමලීට මේරි නෝනාගේ ආත්මය නිසා විඳින්නට සිදුවන තාඩන පීඩන වලින් ගැලවීමට සිතාගත් විපුල ගුණේරිස් කුරුන්නාන්සේ ලවා මේරි නෝනාගේ ආත්මය බෝතලයක සිරකර මුහුදට දැමීමට තීරණය කළේ අමනුෂ්‍ය කරදරයෙන් ගැලවීමට සිතාගෙන. ඒ වන විට මේරි නෝනාගේ අවතාරයට බියෙන් විපුලගේ බිරිඳ සිටියේ නිවස හැරගොස් ඇයගේ දෙමාපියන් සමග. යළිත් නාමලී නිවසට කැඳවාගෙන ඒමට නම් බේබි නෝනාගේ ආත්මය නිවසින් ඉවත් කළ යුතු බව වටහාගත් විපුල ගුණේරිස් කුරුන්නාන්සේ කැඳවා මේරි නෝනාගේ ආත්මය බෝතලයක සිරකර මුහුදට දැමීමට මුලින් තීරණය කරගෙන සිටියත් පසුව එම අදහස වෙනස් කළේ වෙනත් අරමුණක් සිතේ තබාගෙන. කාලයක් තිස්සේ විපුලගේ රැකියා ස්ථානයේ ඔහුගේ උසස්වීම් වලට මග හරස් කරන කුහක අංශ ප්‍රධානියා පදිංචිව සිටියේ විපුලගේ නිවසේ සිට ගෙවල් කිහිපයකට එහායින්. විපුල තීරණය කළේ මේරි නෝනාගේ ආත්මය සිරකළ නිල් පැහැති අලංකාර බෝතලය අලංකාර දවටනයක ඔත්හා ඔහුගේ නිවසට යැවීමට. බෝතලය විවර කළ සැනින් මේරි නෝනාගේ ආත්මය යළිත් විපුල සොයා නිවසට ආවත් කුරුන්නාන්සේ වත්තේ 4 කොන ආරක්ෂා කර ඇති නිසා මේරි නෝනාගේ ආත්මයට වත්ත තුළට ඇතුළු වීමට නොහැකිව ආපසු හැරී නාරදගේ නිවසට යන බව දන්නා විපුල මේරි නෝනාගේ ආත්මය සිරවී සිටින අලංකාර බෝතලය කුඩා පෙට්ටියක අසුරා අලංකාර දවටනයකින් ආවරණය කර ඒ මොහොතේම නිවසින් පිටවී නාරදගේ නිවස දෙසට ඇවිද ගියේ වේලාව රාත්‍රී 11ට ආසන්න බැවින් කිසිවකුත් අවදියෙන් නොමැති බව දන්නා බැවින්. අඳුර අතරින් නාරදගේ නිවස අසලට ළඟා වූ විපුල නිවස වටකර බැඳ තිබූ තාප්පය මුදුනට අපහසුවෙන් ගොඩ වී බෝතලය සහිත පෙට්ටිය වත්ත පුරා වවා ඇති තනකොළ බිම මතට දමා තාප්පයෙන් බිමට පැන වටපිට සෝදිසි කළේ කවුරුන් හෝ බලා සිටිනවාතැයි දැන ගැනීමට. විපුලගේ වාසනාවට කිසිවෙක් පේන සිටියේ නැහැ. ඉක්මනින් එතනින් පිටත් වී නිවස බලා ආවේ හෙට උදෑසන කවුරුන් විසින් බෝතලය අවුලාගෙන විවර කරන්නේ දැයි සිතමින්. විපුලට තරහ තිබුණේ නාරද සමග පමණක් නොවේ. පාසල් සමයේ සිටම විපුල සිතින් ආදරය කළේ නාරදගේ බිරිඳ වූ සිතාරාටයි. විපුලගේ සිතේ ආදරය ඇයට කීමට අවස්ථාවක් උදාවනතුරු බලා සිටි අතරේ ඔහුට හදිසියම දැනගන්නට ලැබෙන්නේ සිතාරා නිවසින් ගෙන යෝජනාවකට කැමති වී ධනවත් පුද්ගලයෙකු සමග විවාහ වන්නට යන බවයි. අවාසනාවකට විවාහයට පෙර අල්ලපු ගමේ පදිංචිව සිටි සිතාරා විවාහ වී පදිංචියට එන්නේ විපුලගේ නිවස අසල නාරද විසින් ඉදිකළ නවීන නිවසට. සිතාරා දකින වාරයක් පාසාම
සිතට දැනෙන වේදනාව වැඩි වෙද්දී සිතාරාගේ සැමියා යටතේ ඔහු සේවය කළ ආයතනයේම රැකියාවක් ලද විපුලගේ සිතේ නාරද ගැන ඇති අප්‍රසාදය වැඩිවන්නේ නාරදගේ රළු ගති පැවතුම් නිසාවෙන්. මේ වන විට සිතාරාට සහ නාරදට අවුරුදු 3ක් වයස දියණියක් සිටිනවා. සිතාරා ගැනම සිතමින් කල්ගෙවූ විපුල රැකියාවට යන්නේන අතරමඟදී බස්රියේදී අහම්බෙන් හමුණු නාමලී සමග ආදරයෙන් බැඳී විවාහ වී මේ වන විට වසර 2ක්. විපුලගේ මෑණියන්ගේ හිරිහැර විඳගෙන ලෙඩ ඇඳට වැටී සිටින ඇයට සාත්තු සප්පායම් කළ නාමලී මේරි නෝනාගේ මරණයෙන් මාස 6කට පසු මේරි නෝනාගේ ආත්මය සිදු කරන ක්‍රියාවන් නිසා බියෙන් නිවස හැර ගියේ මීට මාස 2කට පෙර. ආදරය වෛරයකට හැරී නාරදට මෙන්ම සිතාරාටද වෛර කරන්නට පෙළඹී සිටි විපුල ඔවුන්ගෙන් පලිගැනීමට අවස්ථාවක් එළඹෙනතුරු බලා සිටින අතරේ අහම්බෙන් ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සිතා සිදු කළේ ඉතා දරුණු ක්‍රියාවකි. පසුදින උදෑසන නාරද නිවසින් පිටව ගිය මොහොතේම වෙනදා පුරුද්දට මිදුලේ මල්ගස් අතර ඇවිදිමින් මල් පැලවට සාත්තු කිරීමට ගිය සිතාරා දුටුවේ අලංකාර දවටනයකින් ආවරණය කළ පාර්සලයක් මිදුලේ තනකොළ බිම මතට වැටී ඇති අන්දමයි. සිතට දැනුණු කුතුහලයෙන් යුතුව පාර්සලය අතටගත් සිතාරා උතා තිබූ දවටනය ගලවා ඉවත් කළ විට දුටුවේ කළු පැහැති කුඩා පෙට්ටියකි. ඒ තුළ තරමක බරැති යමක් ඇති බව තේරුම්ගත් සිතාරා ඒ කුමක් දැයි දැනගන්නා අදහසින් පෙට්ටිය විවර කළ බැලූ විට දුටුවේ පෙට්ටිය තුළ අලංකාර නිල් පැහැති සුවඳ විලවුන් බෝතලයක හැඩයගත් බෝතලයකි. වව්! ලස්සන පර්ෆියුම් බෝතලයක්. කොහෙන්ද මේක මෙතනට ආවේ? තමාටම එලිස පවසමින් සිතාරා සුවඳ විලවුන් බෝතලයක හැඩයගත් බෝතලයේ පියන විවර කරන්නට උත්සාහ කළත් ඒ සිතූ තරම් සාර්ථක නොවිය. එහෙත් උත්සාහය අතහරින්නට අකමැති වූ සිතාරා මුළුතැන්ගිය වෙත ගියේ පියක ආධාරයෙන් බෝතලේ පියන විවර කර එහි සුහඳ බැලීමටයි. උදෑසන 7ට ආසන්න වී තිබුණු ඒ වෙලාවේ සිතාරාගේ කුඩා දියණිය සිටියේ නිදිසුව විඳිමිනි. මහත් වෙහෙසක් දරා පියක ආධාරයෙන් බෝතලේ පියන විවර කරනවත් සමගම කුස්සියේ ජනෙල් පියනක වීදුරුවක් බිඳී යන හඬ සමගම සුදු පැහැති දුමාරයක් බිඳී ගිය වීදුරුව තුළින් පිටතට ඇදී යනවා දුටු සිතාරා බියෙන් කෑගසමින් සාලේ දෙසට දුවගෙන ගොසින් නතර වූයේ දියණිය නිදන කාමරේ. කිසිවක් නොදැන තවමත් සුවසේ නිතන දියණිය දෙස බලා සැනසුම් සුසුමක් හිලෝ සිතාරා සාලයට ආවේ සිදුවූයේ කුමක්දැයි කියා කල්පනා කරමින්. සිතාරා අතෙන් නිදහස් වූ මේරි නෝනාගේ ආත්මය නැවතත් විපුල සොයා නිවස දෙසට පාවී ගියත් වත්තට ඇතුළුවීමට නොහැකි ලෙස මේරි නෝනාගේ ආත්මය දැවෙන්නට වූ බැවින් ආපසු හැරුණු මේරි නෝනාගේ ආත්මය ඇදී ගියේ සිතාරාගේ නිවසටයි. සාලේ පුටුවකට වී කල්පනා කරමින් සිටි සිතාරාට නොදැනීම සිතාරාගේ දියණිය නිතන කාමරයට ඇදී ගිය මේරි නෝනාගේ ආත්මය කුඩා දියණියගේ යහන අසල ඇති සෙල්ලම් බඩු රාක්කේ පහළට වන්නට තිබුණු කුඩා දියණිය නිතරම සෙල්ලම් කරන්නට ගන්නා බෝනික්කාගේ සිරුරට ඇතුල් විය. ඒ සමගම බෝනික්කා ඇසිපිය සලන්නට විය. මේ කිසිත් නොදත් කුඩා දියණිය නෙතුමි වෙනදාමෙන් උදෑසන 8ට පමණ අවද වී වටපිට බලද්දී දුටුවේ නෙතුමි සෙල්ලම් කරන්න ගන්නා බෝනික්කා කාමරේ ඒ මේ අත ඇවිදින අන්දමයි. කිසි දිනයක පණ නොලැබුණු බෝනික්කා
කාමරයේ ඇවිදිනවා දුටු නෙතුලි බියෙන් කෑගසාගෙන යහනෙන් බිමට පැන සිතාරා සොයා දුවගෙන ගියේ බෝනික්කා ගැන පැවසීමටයි. අම්මා අර මගේ බෝනික්කා දියණියගේ කිරිකෝප්පය සකස් කරමින් මුළුතැන්ගේ සිටි සිතාරා වෙත දිවගොස් ඇයව තදින් වැළඳගත් කුඩා දියණිය එසේ පවසද්දී සිතාරා කලබල වූයේ කුඩා දියණිය කුමකට හෝ බිය වී ඇති බව වටහාගෙන. ඇයිද මොකද ඔයාගේ බෝනික්කට වෙලා තියෙන්නේ? කුඩා දියණියව වඩාගෙන කුස්සියේ සිට සාලේ දෙසට එමින් සිතාරා ඇසුවේ දියණියගේ සිත සැනසීමටයි. අම්මා මගේ බෝනික්ක ඇවිදිනවා. අනේ පැටියෝ බෝනික්ක කොහොමද ඇවිදින්නේ? හොයා හීනෙන් බය වෙලා නැගිටින්න නැති. ඉන්න අපි ගිහින් බලමු බෝනික්ක කොහෙද ඉන්නේ කියලා. කුඩා දියණිය වඩාගෙන සිතාරා කාමරයට ඇතුළු වුණේ ඇයගේ සිත සනසමිනි. මේ ඉන්නේ ඔයාගේ බෝනික්කා. බොරු කිව්ව නේද මට? කෝ එන්න අපි දැන් දත් මැදලා මුණ හොදලා කිරි එක බොමු. දියණිය සනසමින් කාමරයෙන් පිටතට පැමිණි සිතාරා දෙසට යොමු වී ඇති රත් පැහැති බෝනික්කාගේ දැස් ඇය දුටුවේ නැත. පෙර පාසලේ නිවාඩු සමය බැවින් උදෑසන ආහාරයෙන් පසු අසල්වැසි නිවසේ කුඩා මිතුරිය සමග සෙල්ලම් කරන්නට යන සිතාරාගේ කුඩා දියණිය යලි නිවසට එන්නේ දිවා ආහාරය සූදානම් කර සිතාරා කතා කළ පසුවයි. එදිනත් වෙනදා මෙන්ම උදෑසන ආහාරයෙන් පසු සෙල්ලම් කිරීමට අසල්වැසි නිවසට දියණිය ගිය පසු සිතාරා නිවස අතුගා පිරිසුදු කරන අතරතුරේ දියණියගේ කාමරයට ගියේ කාමරය අතුගා දැමීමේ අදහසිනි. සෙල්ලම් බඩු රාක්කේ තිබුණු බෝනික්කා කුඩා දියණියගේ යාන මත සිටින අයුරු දුටු සිතාරාගේ දෙනෙත් පුදුමයෙන් විසල් වූයේ දියණියගේ මුහුණ සෝදා ඇඳුම් මාරු කිරීමට කාමරයට පැමිණෙන විටත් බෝනික්කා සෙල්ලම් බඩු රාක්කේ මත තිබුණු බව මතකයේ රැඳී තිබුණු බැවින් දියණිය බෝනික්කා නොගත් බව සිතාරාට හොඳටම විශ්වාසයි. අද උදෑසන පටන් නිවසේ සිදුවන අමුතු සිදුවීම් ගැන සිතමින් යළිත් බෝනික්කා සෙල්ලම් බඩු රාක්කය මත තැබූ සිතාරා නිවස පිරිසුදු කර අවසන් වී කුස්සියට ගියේ දිවා ආහාර සැකසීමටයි. බෝංචි වගේක නූල් කඩමින් බංකුවේ හිඳගෙන සිටි සිතාරාට එකවරම දැනුනේ ගෙල පෙදිසින් වේදනාවකි. කවුරුන් හෝ තමන්ගේ පිටුපසින් සිටගෙන තිවුණු ආයුධයක් ගෙලට තබා තද කරගෙන සිටිනවා දැන්නු සිතාරා බියෙන් වෙවුලමින් පිටුපස හැරී බලන විට දුටුවේ දෙනෙත්වල සුදු ඉංගිරියාව පමණක් ඇතිව වියරු ලෙස සිනා සලමින් පිහියක තුඩක් තම ගෙල මත තබා තද කරගෙන සිටින වයසක කාන්තාවකි. බියෙන් විලාප නගන්නට උත්සාහ කළත් හඬක් පිට නොවන ලෙස මුව ගොළු වී ඇති බව වටහාගත් සිතාරා බියෙන් වෙවුලන්නට විය. මේ බලපං මේ පිහිතුඩ තද වෙලා දැන් උඹේ ලේ ගලනවා. මට පුළුවන් උඹව වගේම උඹේ කෙල්ලවත් මරලා දාන්න. ඉම වයසක ආත්මය කතා කරන විට සිතාරාට දැනුනේ සීතල යමක් තම ගෙලදිගේ පහලට ගලා යන ආකාරය. ඒ සමගම දැනුණු වේදනාව නිසා තමන්ගේ ගෙල පිහිතුඩට තුවාල වී ඇති බව වටහාගත් සිතාරා සිතට දිරියගෙන කතා කරන්නට විය. කවුද උඹ? ඇයි අපිට මෙච්චර කරදර කරන්නේ? අපේ මොනවාද උඹට ඕනේ? උඹේ ජීවිතයට වගේම උඹේ දරුවගේ ජීවිතයට ආදරේ නම් කරන්න තියෙන්නේ බොහොම පොඩි දෙයයි. උඹ දන්නව නේද විපුලව? උඹ මේ දැම්ම උගේ ගෙදර වත්තට ගිහින් ඒ වත්තේ 4 කොනේ වලලා තියෙන මුට්ටි 4 අරගෙන බින්දලා දාන්න ඕනේ. ඊට පස්සේ උඹ නිදහස්. මම ආයෙත් එන්නේ නැහැ උඹට කරදර කරන්න. ඒත් මම කොහොමද අනුන්ගේ ගෙදරකට ගිහින් එහෙම දෙයක් කරන්නේ? මේ ආපන්
විපුල මේ වෙලාවේ ගෙදර නැහැ. ඌ අද වැඩට යන්නේ නැතුව නිවාඩු වරන් උගේ ගෑණිගේ ගෙදර ගියා. ඒ මගේ කරදරයෙන් නිදහස් වෙච්ච හින්දා ගෑණිව ගෙදර එක්කන් එන්න. උන් දෙන්න ගෙදර එද්දි මම අපහු ඒ ගෙදර ඉන්න ඕනේ. මේ වතාවේ මම උන් දෙන්නට හොඳ පාඩමක් උගන්වනවා. ඔයා කවුද? ඇයි මිනිසුගෙන් පලිගන්න හදන්නේ? මම තමයි විපුලගේ අම්මා. මාව කුප්පියක හිර කරලා වත්තේ 4 කොන ආරක්ෂා කරලා ඊරෑ විපුල තමයි කුප්පිය ගෙනත් බලගේ මිදුලට දාලා ගියේ. උඹ කුප්පිය අරිනවත් එක්කම මගේ ආත්මය නිදහස් වෙලා ආයෙත් විපුලගේ ගෙදරට ගියා. ඒත් මට වත්තට යන්න බෑ. මාව පිච්චිල යනවා වගේ දැනෙන්න ගත්තා. ඒ වෙලාවෙ තමයි විපුල ගෙදරින් එළියට බැහැලා කොහෙද යන්න ගියේ. ඌ ඒ වෙලාවෙ උගේ ගෑණිට කතා කරලා කිව්වා අම්මගේ කරදරේ ඉවරයි ගෙදර එන්න ලෑස්ති වෙන්න. මම එක්කන් යන්න එනවා කියලා. මට ඕනේ ආයෙත් උන් ළඟට ගිහින් උන්ගෙන් පලිගන්න. හොඳයි මම කියපු දේ කරන්නම්. එතකොට මෙහෙන් යනව නේද? මගේ දුව මේ වෙලාවේ ගෙදර නැහැ. එයා හිටියේ නම් ගොඩක් බය වෙනවා. මම එයා එන්න ඉස්සෙල්ලා කියපු දේ කරන්නම්. ඒත් මොකද විපුලේ කුප්පිය ගෙනත් අපේ වත්තට දැම්මේ? මම උඹට කිව්වනේ මම මේ මුට්ටි 4 අයින් කරපු ගමන් යනවා කියලා. විපුල උඹේ මිනිහ යටතේ වැඩ කරන්නේ. උඹේ මිනිහ එක්ක තරහින්දයි මේ වැඩේ කරේ. දැන් උඹ ඉක්මනට මම කියපු දේ කරපන්. මේරි නෝනාගේ ආත්මය තර්ජනාත්මක හඬින් පවසද්දී ඊට අවනතෝ සිතාරා හිඳගෙන සිටි බංකුවෙන් නැගිට ඉක්මනින් නාන කාමරයට ගියේ ඇඳුම් මාරු කරගෙන විපුලගේ නිවස වෙත යන්නයි. තාප්පය බැඳ ගේට්ටුව දමා තිබූ විපුලගේ ගෙවත්තට සිතාරා ඇතුළු වූයේ අහල පහල කිසිවෙකුත් නොමැති බව තහවුරු කර ගැනීමෙන් පසුවයි. වත්තේ 4 මායිමේ අලුතින් බුරුල් වී ඇති පස්තට්ටු සහිත බිම අතින් හාරා මුට්ටි 4ම ඉවතටගෙන වත්ත පිටුපස කළු ගලක කසා බිඳ දැමීමට පැය භාගයක් ඇතුළත සිතාරාට හැකිවිය. සිතාරාගේ කටයුත්ත හමාර වන විටම සීතල සුළඟක් ඇය අසලට හමා ඇවිත් ඇය අසලම නතර වනවා ඇයට දැනුනේ. ඒ සමගම ඇය ඉදිරියේ දිස් වූයේ මේරි නෝනාගේ අවතාරයයි. සුදු පැහැති සාරියකින් සැරසී සිටි මේරි නෝනාගේ දෙනිත්වල තිබුණේ සුදු ඉංගිරියාව පමණි. සිරුර දියවී මස් කැදලි එල්ලිමින් තිබුණු බියකරු දසුනතුඩු සිතාරා කෑකසන්නට සැරසෙන විට මේරි නෝනාගේ ආත්මය කතා කරන්නට විය. බයවෙන්න එපා. ආයෙත් මගෙන් උඹලට කරදරයක් වෙන්නේ නැහැ. මගේ ආත්මය දැන් තවත් බලවත් වෙලා තියෙන්නේ. ඉස්සර මට පුළුවන් මගේ බලයෙන් ගෙදර බඩු මුට්ටු එහාට මෙහාට කරන්න විතරයි. ඒත් දැන් මට උන් ඉස්සරහා පේන්න යන්නත් පුළුවන්. උඹ දැන් මෙහෙන් ඵලයක් මම ඉතුරු හරිය බලාගන්නම්. මේරි නෝනාගේ ආත්මය කතා කරන විට මුළු වත්ත පුරාම පැතිර ගියේ දරාගත නොහැකි දුගඳකි. ලැබුණු අවසරයෙන් විපුලගේ වත්තෙන් පිට වූ සිතාරා නිවසට ගිය සැටියේ මුලින්ම කළේ ආත්මය ලැගුම්ගෙන සිටි බෝනික්කා පුළුස්සා දැමීමයි. ඉන් පසුව දියණිය නිවසට ඒමට පෙර ඉක්මනින් ආහාර සකස් කරන්නට වූයේ කිසිවක් සිදු නොවුණු ලෙසටයි. නාමලේ කැඳවාගෙන යළිත් නිවසට පැමිණ විපුලට වත්ත තුළට ඇතුළු වන විටම දැනුනේ දරාගත නොහැකි මිනිකුණු ගඳකි. අම්මෝ විපුල මොකක්දේ ගඳ? නාමලී ඇසුවේ වත්තට ඇතුළු වන විට දැනුණු දරාගත නොහැකි දුගඳ ගැන. අනේ මන්ද නාමලී මම ගෙදරින් යද්දි නම් ඔහොම ගඳක් ආවේ නැහැ. යමු අපි ගේ ඇතුළට. මම බලන්නම් මොකද්ද ගඳ කියලා. නාමලී සමග නිවස දෙසට යමින් එලෙස පැවසූ විපුල නිවසේ ඉදිරිපස දොර විවර කරද්දී
කලින් දැනුණු දුගඳ වඩාත් වැඩියෙන් නිවස තුළින් හමන්නට විය. පුදුම ගඳක් එන්නේ. එසේ පවසමින් නිවසට ඇතුළු වූ විපුල සහ නාමලී දුටුවේ නිවසේ බඩුමුට්ටු සියල්ල පොළොවේ කසා ඇති අන්දමයි. විපුල, මේ මොකද මේ? ඔයා කිව්ව නේද අම්මෝ කුප්පිය කිහිර කරලා අද උදේ මාව බලන්නෙද්දී ඒ කුප්පිය මුහුදට දැම්ම කියලා? එහෙම කරා නම් මේ විදිහට වෙන්නේ කොහොමද? නාමලී විමසන විට විපුල සිටියේ කොතැනක හෝ වැරදීමක් සිදු වී ඇති බව සිතමින්. උඹ කරපු දේ හින්දා මගේ ආත්මය තවත් බලවත් වුණා. අද ඉඳන් ආයෙත් මම ඉන්නවා උඹල එක්ක. ඉස්සර උඹල මාව දැක්කේ නැහැනේ. දැන් උඹලට මාව බල මම එක්කම ඉන්න පුළුවන්. මේරි නෝනාගේ ආත්මය විපුල සහ නාමලේගේ පිටුපසෙන් සිටගෙන මාහඬින් සිනා නගමින් කියද්දී මේරි නෝනාගේ ආත්මයේ බියකරු ස්වභාවය පැහැදිලිවම දුටු නාමලී සීසුන්ව බිම ඇදගෙන වැටුනේ විපුල විසල් කරගත් දෙනිතින් මේරි නෝනාගේ අවතාරය දෙස භීතියෙන් බලා සිටින අතරේ.